සුබෝදෑසනක් ඔබ හැමෝටම. මම සමාජවාදී ශිෂ්‍යාංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය. ඒ වගේම අද මේ හැමෝට මාත් එක්ක සහභාගී වෙලා ඉන්නවා සමාජවාදී ශිෂ්‍යාංගමේ ජාතික කමිටුව නියෝජනය කරමින් ජීවන හරිශ්චන්ද්‍ර සහෝදරයා. ඒ වගේම තමයි යාපන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අරුල් කෝගිලන් සහෝදරයා මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අද අපි මේ මාත් සාකච්ඡාව කැඳෙව්වේ මේ වෙනකොට වර්තමාන ආණ්ඩුව විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත නමින් පනත් කෙටුම්පතක් අද වෙනකොට පාර්ලිමේන්තුවට ගෙනවිත් තියෙනවා. ඒතර ඒ සම්බන්ධයෙන් ඒ වගේම එහි තියෙන භයානක තත්ත්වය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඒ වගේම අපගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න තමයි අද අපි මේ මාත් සාකච්ඡාව කැඳෙව්වේ. මේ පනත කියලා කියන්නේ අලුත් පනතක් නෙමෙයි. ඇත්තටම කවදත් මේ පනත ඉස්සෙල්ලම අපේ රටේ ගැසට් කරන්නේ 2018 අප්‍රේල් මාස 11 වෙනිදා පසුගිය රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව විසින් තමයි මේ පනත ඉස්සෙල්ලම අපේ රටේ ගැසට් කරන්නේ. රටට ගේන්නේ. එතකොට ඒ රනිල් මෛත්‍රී ආණ්ඩුව විසින් ගෙනාපු මේ පනත ඒ විදිහටම එක අකුරක්වත් එක වචනයක්වත් වෙනස් නොකර අද නැවත වතාවක් පාර්ලිමේන්තුවට ගේන්න මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කටයුතු කරලා තියෙනවා. වෙන විදිහෙන් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යට තියෙන ආරක්ෂක අමාත්‍යාංශයේ හරහා ඉදිරිපත් කරන මේ පනත් කෙටුම්පත අද වෙද්දී පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා පහුගිය මාර්තු මාසේ 26 වෙනිදා. එතකොට ඇත්තටම ඇයි ආණ්ඩුව විසින් මේ පනත් කෙටුම්පත ගෙනවිත් තියෙන්නේ? මේ පනත් කෙටුම්පත ගෙනවිත් තියෙන්නේ අපේ රටේ සන්නද්ධ හමුදා ශක්තිමත් කරන්නවත්. එහෙම නැත්නම් අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නවත්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක් ලෙස සැලකලා අපේ රටේ අනාගත પરම්පරාව අපේ රටේ අනාගතය සමෘද්ධිමත් කරන්නවත් එහි සුබ සාධන ඇති කරනවත් නෙමෙයි. ඇත්තටම අද මේ පනත ගෙනවිත් තියෙන්නේ. එක පැත්තෙන් අපේ රටේ සන්නද්ධාංශ, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපේ රටේ ජාතික ආරක්ෂාව කියන කාරණා දඩමීමා කරගෙන ඒ හරහා අපේ රටේ අධ්‍යාපනයට බරපතල විනාශයක්වත් පත් කරලා දෙන්න, බරපතල ඛේදවාචයක්වත් පත් කරලා දෙන්න තමයි අද මේ පනත මේ ආණ්ඩුව විසින් ගෙනවිත් තියෙන්නේ. එතකොට මේ පනත සම්බන්ධ කරගෙන තියෙනවා එක පැත්තකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මේ පනත එක පැත්තකින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන ආයතනස් ගත්තොත් ඒ ආයතනේ අපේ රටේ ස්ථාපනය කරලා තිබුණේ 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය කියන පනත හරහා තමයි මෙන්න මේ පනත හරහා තමයි මේ වන තෙක් මේ ආයතනය අපේ රටේ ක්‍රියාත්මකයෙන් පැවතුනේ. ඒතර මේ පනතට අවස්ථා කිහිපයකදී සංශෝධන ආවා. ඒතර 81 ආපු මේ පනතට 1988 දී පළවෙනි සංශෝධනය එනවා. ඒ පළවෙනි සංශෝධනයෙම එදා කරපු දේ තමයි මේ ආයතනය විශ්වවිද්‍යාලයක් විදිහට නම් කරනවා. හැබැයි විශ්වවිද්‍යාල කියන වචනේ භාවිතා කරන්න බෑ. ඇකඩමි කියන අභ්‍යාස ආයතන කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. හැබැයි විශ්වවිද්‍යාල කියලා හඳුන්වන්න පුළුවන් කියන යෝජනාව එනවා. ඒ වගේම තමයි 88 කරපු මේ සංශෝධනය හරහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ තියෙන සියලු වගන්ති වලින් මේ ආයතන නිදහස් කරනවා. අපේ රටේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගොඩනගලා තිබුණු හදලා තිබුණු 78 අංක 16 දරන පනතෙන් මේ ආයතනය නිදහස් කරනවා 88 ඒ ගෙනාවු සංශෝධනය හරහා. ඒ වගේම තමයි එතනින් පස්සේ 2007 දී මේ ආයතනය විශ්වවිද්‍යාලයක් විදිහට නම් කිරීමට අදාළ කරන සංශෝධනයක් නැවත එනවා. ඒතර ඒ විදිහට තමයි මේ ආයතනය මෙතෙක් කාලයක් පැවතුනේ. එතකොට අද මේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන පනත ගේන්නේ මේ ආයතනයේ තියෙන උසස් අධ්‍යාපන අවශ්‍යතාව පුරුදු කරන්නවත් එහෙම නැත්නම් මෙහි ඉන්න ශිෂ්‍යයින්ගේ අධ්‍යයන කටයුතු පහසු කරන්නවත් ඒ වෙනුවෙන් පහසුකම් ලබා දෙනවත් ඒ වගේ දෙයක් වෙනුවෙන් නෙමෙයි. ඇත්තටම අද මේ පනත ගෙනවෙත් තියෙන්නේ. අද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තියෙන පරිපාලනයට ඉහළින් වෙනම පාලක මණ්ඩලයක් ස්ථාපනය කරලා ඒ පාලක මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල සමහර තැන්වලදී ගත්තොත් ඊටත් එහා ගිය බලතල ලබා දීම සඳහා තමයි අද මේ පනත ආණ්ඩුව විසින් ගෙනවිත් තියෙන්නේ. ඒතකොට ඒ වගේම තමයි තව පැත්තකින් ගත්තොත් අද වෙනකොට අපේ රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දීලා තියෙන බලතල වෙන විදිහකින් ගත්තොත් අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය සහ සිවිල් සමාජය ඇතුලේ
ඒ සම්බන්ධ දැනුමක් තියෙන අවබෝධයක් තියෙන ඒ සඳහා හැකියාවක් තියෙන පුද්ගලයන්ට ලබා දීලා තියෙන බලතල වෙන විදිහෙන් ගත්තොත් මිලිටරි ව්‍යුහයකට පවරන්න තමයි අද මේ පන්ත ගෙනවිත් තියෙන්නේ. ඉතින් ඒක කොයිතරම් බරපතලද කියලා කියනවා නම් අද වෙනකොට අපේ රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට අරගෙන එද්දී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ අඩුම තරමේ ඒ අමාත්‍යාංශ නිලධාරීන්වත් කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. ඒතර අපේ රටේ අධ්‍යාපන බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් නොකර සම්පූර්ණ අපේ රටේ උසස් අධ්‍යාපනයේ අනාගතය මිලිටරි අංශයේ වෙත පවරා දීමක් තමයි මේ පනත හරහා තව පැත්තෙන් ගතොත් කරමින් තියෙන්නේ. එතකොට මොනවද මේ පනත හරහා ඔවුන්ට ලබා දෙන බලතල? මේ පාලක මණ්ඩල ලබා දෙන බලතල. අපි දන්නවා මේ එනකොට අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරිලා තියෙන වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඔවුන් සරු බලතල ප්‍රමාණයක් තියෙනවා. එතනින් ප්‍රධාන එකක් තමයි අපේ රටේ තියෙන උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල විදිහට පිළිගන්න එක. විශ්වවිද්‍යාල විදිහට නම් කරන එක. එහෙම නැත්නම් වෙනත් විදිහින් ගත්තොත් උපාධි දෙන ආයතන පිළිගන්න එක. උපාධි දෙන ආයතන නම් කරන එක. උන්ට උපාධි දීමේ බලතල ලබා දෙන එක. ඒතර එහි ප්‍රධාන වගකීම තියෙන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට. ආයතන කිහිපයක්. මේ කොතලාවල ආයතනය වගේ ආයතන කිහිපයක් තියෙනවා ඍජුවම පාර්ලිමේන්තු පනත් හරහා උපාධි ප්‍රදානය කිරීමේ ආයතන බවට පත් කරපු. ඒ හැරුණාම අපේ රටේ තියෙන අනෙකුත් රාජ්‍යාංශ ඒ වගේම තමයි පහුගිය කාලේ අපේ රටේ පැවති ආණ්ඩුවල ක්‍රියාවලිය හරහා බිහි වුණු පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සියල්ලක්ම උපාධි දෙන ආයතනයක්ද නැද්ද උපාධි දීමේ බලතල තියෙනවද නැද්ද කියන එක තීරණය කරේ මෙතෙක් කාලයක් තීරණය කරේ අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒ වගේම තමයි ඒ ආයතනයට ලබා දෙන්න පුළුවන් උපාධි මොනවද? ඒ උපාධිවල ගුණාත්මක භාවය පවත්වාගෙන යාම. මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් හොයලා බැලුවේ ඒ සම්බන්ධ වැඩපිළිවෙළ සැකසුවේ ඒ සම්බන්ධ නිරීක්ෂණය කරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒ වෙනුවෙන් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරු මහාචාර්යවරු සම්බන්ධ කරගන්නවා. අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත්තත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැන අපිට විවේචන තියෙනවා. මොකද ඒකත් සැලකියුතු මට්ටමින් දේශපාලනයේ හරහා පාලනය වෙන දේශපාලන උවමනාං ක්‍රියාත්මක කරන ආයතනයක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. හැබැයි ඒතත් එසේ තිබුණත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද වෙනකොට සැදුම්ලත් වෙලා තියෙන්නේ. එක පැත්තෙන් ගත්තොත් එහෙම අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණයින්ගෙන් ඒ වගේම තමයි අපේ රටේ විශ්වවිද්‍යාල ඇතුලේ කාලයක් තිස්සේ වැඩ කරලා අත්දැකීම් ලැබලා විශේෂයෙන් ගත්තොත් විශ්වවිද්‍යාල පරිපාලන ශාස්ත්‍ර සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන පුද්ගලයන්ගෙන් තමයි අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැදුම්ලත් වෙලා තියෙන්නේ. ඉතින් එන්නේ එහෙම ආයතනයකට තමයි අපේ රටේ උසස් අධ්‍යාපන සම්බන්ධනොත් විශ්වවිද්‍යාල සම්බන්ධනොත් උපාධි ප්‍රදාන කිරීම සම්බන්ධනොත් මේ වෙනතෙක් බලය තිබුණා. ඉතින් අද මේ පනත හරහා ආණ්ඩුව උත්සාහ කරනවා ඒ සියලු බලතල මේ යෝජනා කරන මිලිටරි ව්‍යුහයට ලබා දෙන්න. මේ යෝජනා කරන පනත හරහා කොතලාවල ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන ආයතනයට එහෙම නැත්නම් ඒ පාලක මණ්ඩලයට ලබා දෙන්න ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි එතකොට මේ බලතල සියන කණ්ඩායම කවුද? මේ පනත හරහා නම් කරන්නේ කාටද? කාටද මේ බලය ලබා දෙන්නේ? මේ පනත සඳහන් වෙනවා මේ පාලක මණ්ඩලය සැදුම්ලත් වන්නේ කාගෙන්ද කියලා. මණ්ඩලයේ පහත් සඳහන් සමාජිකයන් සමන්විත යුතුය. ආරක්ෂක විශේෂ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා. ආරක්ෂක විශේෂ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා. ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා. ශ්‍රී ලංකා නායක හමුදාවේ හමුදාපතිවරයා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපතිවරයා. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයෙකු සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ අනුයෝජිතයෙකු. මෙන්න මේ අය තමයි මේ පාලක මණ්ඩලයේ ඉන්නේ. මෙතනින් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා කියලා කියන්නේ හමුදාවේ තනතුරක් කියන දේ මේ පන්ත ඇතුළේ වෙනම කියලා තියෙනවා. විශ්වවිද්‍යාල උපකුලපති මේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට අදාළව ගත්තොත් එහි උපකුලපතිවරයා බවට පත්වීමේ එකම සුදුසුකම විදිහට පනතේ නම් කරලා තියෙන්නේ හමුදාමේ තනතුරක් දැරීම විතරයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ හෝ නාවික හමුදාව හෝ ගුවන් හමුදාවේ එක්තරා මට්ටමකින් ඉහළ විශේෂයෙන් ගත්තොත් මේජර් ජෙනරාල් වගේ තනතුරකින් ඉහළ තනතුරක් දැරීම පමණයි උපකුලපතිවරයා වීමේ සුදුසුකම් විදිහට තියෙනවා. ඒතර එහෙම ගත්තාම මේ පාලක මණ්ඩලයේ ඉන්න 9 දෙනෙක්. මේ පාලක මණ්ඩලයේ 9 දෙනාගෙන් 7 දෙනෙක්ම මිලිටරි ආයතන හා සම්බන්ධ අය.
ආරක්ෂා අමාත්‍යාංශය දෙන්නයි ඍජුවම මිලිටරි ව්‍යුහයේ ඉන්න 5 දෙනයි. එතකොට 9න් 7ක්ම කියලා කියන්නේ සම්පූර්ණ මිලිටරි ආයතනත් සමග සම්බන්ධ කණ්ඩායම් තමයි මේ වෙනුවෙන් පත් කරලා තියෙන්නේ. අධ්‍යාපන සම්බන්ධ කෙනෙක් ඉන්නා නම් ඒ ඉන්නේ UGC එකෙන් නම් කරන නියෝජිතයෙක් විතරයි. ඔහු සහභාගී වෙන නිරීක්ෂණ මට්ටමේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් භාණ්ඩාගාරයෙන් කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ මොකටද ඒ වෙනකොට වන්නේ සල්ලි ගන්න. එච්චරයි. ඉතින් ඒ නිසා අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වගේ එක පැත්තකින් අධ්‍යක්ීම් සහිත අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් සහිත පිරිස අතින් අද උපාධි ප්‍රදානය කිරීමේ බලතල ලබා දීම මෙන්න මේ කණ්ඩායමට පවරන්න මේ පන්තරහා යෝජනය කරලා තියෙනවා. ඒ වගේම තමයි තව පැත්තෙන් ගත්තොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමයි අද අපේ රටේ උසස් අධ්‍යාපනය සඳහා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා ශිෂ්‍ය බඳවා ගැනීම කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න. ඒ වගේම තමයි ශිෂ්‍ය බඳවා ගැනීම විතරක් නෙමෙයි. දැන් ශිෂ්‍ය බඳවා ගැනීම අපි දන්නවා ඒ සඳහා සලකුණු ලබන්නේ උසස් පෙළද උසස් පෙළ ලකුණු මට්ටම කෙසේද ඒ සම්බන්ධයෙන් තීන්දුව කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒ වගේම තමයි ඒ බඳවා ගන්නා ශිෂ්‍යයා ඔහු උපාධියක් ලැබීමට සුදුසුද? ඒ වගේම තමයි ඔහුගේ උපාධිය ලබා දෙන විභාග ක්‍රමවේදය මොකක්ද? ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. අද මෙම ආයතනය හරහා බිහිවෙන මේ ආයතනයට බලතල දීලා තියෙනවා ඔවුන්ට හැකිතාක් මණ්ඩප නිර්මාණය කරන්න වෙනත් පීඨ ආරම්භ කරන්න හැකිතාක් ඒ දේ කරන්න ඉඩ දීලා තියෙනවා. එතකොට මේ ආයතනවල ළමයි බඳවා ගැනීම ඒ සඳහා ගන්න ක්‍රමවේද ඔවුන්ට උපාධි ප්‍රදානය කිරීම සඳහා ගන්න ක්‍රමවේද ඒ සියල්ල තීරණය කිරීමේ බරතල පවරලා තියෙනෙත් අර කියපු මිලිටරි ව්‍යුහයටම තමයි. ඉතින් ඒ වගේම තමයි මේක කියනවා මේ පන්ති කියනවා අපේ රටේ 1978 අංක 16 දාන පනත යටතේ සඳහන් වෙනවා කුමක් හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් ශිෂ්‍යයෙකුට උපාධියක් ලබා දෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. ඒක සඳහන් වෙන්නේ විශ්වවිද්‍යාල පනතේ 1978 අංක 16 දාන විශ්වවිද්‍යාල පන්ති 128 වෙනි වගන්තිය. එතකොට මේ පනත හරහා කියනවා 1978 අංක 16 දාන විශ්වවිද්‍යාල පනතේ 128 වෙනි වගන්තියේ විධි විධාන වලට පටහැනිව කුමක් සඳහන් නොවද විශ්වවිද්‍යාලයේ මේ ඉගුණු මංචවල අධ්‍යයන පාඨමාලා ආධාරා තත්කාරය සඳහා සාධන ලද යම් ප්‍රඥාප්තියට අනුකූලව එම විභාගයේ සමත් වී ඇති කැඩට් නිලධාරීන්ට සන්නද්ධ හමුදාවේ නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් තැනැත්තන්ට උපාධි ඩිප්ලෝමා සහ සහතික සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා ප්‍රදානය කිරීම සහ පිරිනැමීම බලය ලබා දෙනවා. එතකොට ඒ නිසා 1978 අංක 16 දාන විශ්වවිද්‍යාල පනතේ 128 වෙනි වගන්තිය නොසලකා උපාධි ප්‍රදානය කිරීමේ බලතල සම්පූර්ණයෙන් ගත්තොත් මේ ආයතනයට ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධ තීන්දුව කිරීමේ බලතලත් මේ ආයතනයට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි තව පැත්තෙන් ගත්තොත් එහෙම මෙම ආයතනයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් නැති එතනින් එහාගේ යම් තාක් බලතලත් ලබා දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ක්‍රියාවලිය පවත්වාගෙන යද්දී ඒහා සම්බන්ධ ප්‍රධානම ඒකකයක් තමයි ශික්ෂණ රෝහල් කියලා කියන්නේ. ඒතර ශික්ෂණ රෝහල පවත්වාගෙන යද්දී ශික්ෂණ රෝහලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් හිතුමනාපට නම් කරන්න බෑ. ඒ සඳහා එක පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමක් තියෙනවා. ඒ වගේම තමයි ඒක නියාමනය කිරීමක් සහිතව පවත්වාගෙන යන්න අපේ රටේ වෛද්‍ය සභාවේ මැදිහත් වීමක් තියෙනවා. එවැනි ආයතන ගණනාවක මැදිහත් වීමෙන් තමයි ශික්ෂණ රෝහලක් වගේ එකක් පවත්වාගෙන යන්නේ. හැබැයි මේ පනත හරහා ඒ සියලු බලතල අද මේ මිලිටරි ව්‍යුහයට ලබා දීලා තියෙනවා. මේ පනතේ සඳහන් වෙනවා විශ්වවිද්‍යාලයේ කාර්ය සඳහා ශික්ෂණ රෝහල්, පුස්තකාල, වෛද්‍ය සහ අනෙකුත් රසායනාගාර සහ වෙනත් ගොඩනැගිලි සහ පහසුකම් ඇති කිරීම, ඒවාට උපකරණ සවි කිරීම සහ ඒවා පවත්වාගෙන යාම. ඒ බලතල උන්ට දීලා තියෙනවා. ඇත්තට ගත්තොත් මේ ශික්ෂණ රෝහල් ඇති කරනවා කියලා එකක් කරන්නේ නැහැ UGC එකෙන්වත්. UGC එකෙන් කරන්නේ මොකද්ද? අපේ රටේ තියෙන රෝහල් පද්ධතිය ශික්ෂණ රෝහල් බවට පත් කිරීමක් කරන්නේ. නැත්නම් ශික්ෂණ රෝහල් ඇති කරන්නේ නැහැ. අපි දැකලා තියෙන හැම ශික්ෂණ රෝහලක් ඇති කරපු අවස්ථාව පහුගිය කාලේ සයිටම් ආයතනයේ විසින් සයිටම් පුද්ගලික ආයතනයේ විසින් එවැනි ශික්ෂණ රෝහලක් ඇති කරා. අවසානයේ මොකක්ද වුනේ? අවසානයේ ශිෂ්‍යයින්ටත් යන්නේ නැති තත්ත්වයටපත් වුණා. ඒක තමයි අවසානයේ සිද්ධ වුනේ. එවැනි කිසිම මාර්ගපදෝෂයක් නැතිව පුද්ගලික අරමුණු වෙනුවෙන් තමන්ගේ ලාභ අපේක්ෂාව වෙනුවෙන් නිර්මාණය කරපු නිසා. ඉතින් අද වෙනකොට මේ ආයතනයටත් එවැනි සයිටම් ආයතන හරහා නිර්මාණය කරපු ශික්ෂණ රෝහල වැනි ආයතන බිහි කිරීමේ ඇති කිරීමේ බලය ලබා දීලා තියෙනවා.
ඉතින් එතකොට ඒ බලය කියලා කියන්නේ තව පැත්තෙන් ගත්තොත් අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල වලට එහා ගිය බලතලයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඒ නිසා අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම තමයි අපේ රටේ වෛද්‍ය සභාව ඒ වගේම තව පැත්තෙන් ගත්තොත් අපේ රටේ එවැනි අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ බාහිර ආයතන නොසලකා හැර කටයුතු කිරීමේ බලයත් අද වෙනකොට මේ පන්ත හරහා ආණ්ඩුව විසින් උන්ට ලබා දෙන උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම තමයි ඇයි ආණ්ඩුවට අද වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අපේ රටේ උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් අංක 1978 අංක 16 දරන පනත තියෙද්දි මේ වගේ තවත් පනතක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඇයි යොවුන්ට මෙහෙම තවත් පනතක් අවශ්‍ය? අපි දන්නවා 1978 අංක 16 කියලා කියන්නේ අපිට සම්පූර්ණ එකඟ වෙන්න පුළුවන් පනතක් නෙමෙයි. මොකද ඒ හරහා අපේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න, අපේ රටේ අධ්‍යාපනය විකුණන්න, ශිෂ්‍යයන්ගේ නිදහස් සීමා කරන්න සැලකිය යුතු බලපෑමක් ඒ පනත හරහා සිද්ධ වෙලා තියෙනවා අද වෙනකොට. හැබැයි එහෙම තියෙද්දිත් ආණ්ඩුව ඇයි තවත් පනතක් ගේන්නේ? ඒතර ඒකදී අපිට දකින්න තියෙන කාරණාව තමයි ආණ්ඩුව මේ පනත ගේන්නේ විශේෂයෙන් ගත්තොත් එහෙම ඔවුන්ගේ අධ්‍යාපන පෞද්ගලීකරණ කරන වේගය තවදුරකින් වැඩි කරන්න. ඒ වගේම තමයි ඒක තව පහසු කරගන්න. මේ පනත හඳුන්වා දෙන තැනම මේ පනත හඳුන්වා දෙන තැනම තියෙනවා ඇයි මෙහෙම ආයතනයක් හදන්නේ කියලා. අපි ගත්තොත් 1981 මේ ශ්‍රීමත් ජෝන් කොතලාල ආරක්ෂක රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනයේ පිහිටවද්දී ඒ පනතේ කියපු දේ තමයි මේ ආයතනය පිහිටවන්නේ මොකටද? පෙරපුහුණු කැඩෙට් නිලධාරී අභ්‍යාසයන් සඳහා අදාළ වන යම් විෂයන් පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සැපීම සහ ඒ අධ්‍යයන කටයුතු වලදී උපදෙස් ලබා දීම. වෙන විදිහෙන් ගත්තොත් එහෙම මේ ආයතනය බිහි කරේ නිර්මාණය කරේ අපේ රටේ සන්නද්ධාංශ වලට අදාළ කරන විශේෂ අධ්‍යාපනයක් සහිත කණ්ඩායම් පුහුණු කරන තමයි මේ ආයතන නිර්මාණය කරේ. ඒක සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. මොකද දැන් සමහර අවස්ථාවලදී අපි දකින දෙයක් තමයි අපේ රටේ රජයේ වෛද්‍ය පීඨ වලින් එළියට එන කණ්ඩායම් එන ශිෂ්‍යයෝ අපේ රටේ සන්නද්ධ හමුදා වලට බැඳෙන්නේ මේ මට්ටමේ කැමැත්තක් නොදක්වන්න පුළුවන්. ඒතර ඒ නිසා උන්ට අවශ්‍ය කරන වෛද්‍යවරු නිර්මාණය කරගන්න ඉඩක් හදාගන්න එක අරමුණ වෙලා තියෙන්න පුළුවන්. ඒතර මේක බිහි කිරීම අරමුණ විදිහට තිබුණේ ඒක. හැබැයි දැන් අද ගත්තොත් අද මොකද්ද මේකේ අරමුණ? කැඩෙට් නිලධාරියන්ට, සන්නද්ධ හමුදාවල නිලධාරියන්ට, රාජ්‍ය සේවකයන්ට සහ වෙනත් තැනැත්තන්ට කිව්වම පස්සේ මේකට අදාළයි රටේ ඉන්න හැමෝම. ඒ කියන්නේ දැන් වෙනම ගත්තොත් එහෙනම් මේක වෙන් කරලා කියන්න දෙයක් නැහැ. ඇත්තටම සන්නද්ධ හමුදා කියලා විතරක් වෙනම විශේෂයක් කරන දෙයක් නැහැ. මෙතන වෙනත් තැනැත්තෝ කියන එක ඇතුළේ මේ හැම පාර්ශ්වයක්ම නියෝජනය කරලා තියෙන්නේ. වෙනත් තැනැත්තන්ට උපාධි ඩිප්ලෝමාව සහ අනෙකුත් ශාස්ත්‍රීය ප්‍රවීණතා ප්‍රදානය කිරීමට හේතු වන්නා වූ අධ්‍යයනාංශයන් සම්බන්ධයෙන් අධ්‍යයන පාඨමාලා සැපයීම සහ උපදෙස් සැපයීම. ඊට අමතරව ඒ වගේ කාරණා ගොඩක් තව සඳහන් වෙලා තියෙනවා මේකේ. ඉතින් ඒ නිසා හරි පැහැදිලි මේකේ අරමුණ තිබුණේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සන්නද්ධ හමුදා වලට අදාළ කරන අධ්‍යාපන ලබා දීම එහාට ගිහිල්ලා අපේ රටේ අධ්‍යාපනයේ පුද්ගලීකරණය කරන්න අදාළ කරන ඉඩ පහසුකම් පුළුල් කරන්න තමයි මේකේ මූලික අරමුණ විදිහට තිබුණේ. ඒතර ඒ වගේම තමයි මේ හරහා ඒක වේගවත් කරන්නේ. අර මං කලින් කිව්වා වගේ එක පැත්තකින් අපි ගත්තොත් එහෙම අපේ ආසන්නම අවස්ථාවක් විදිහට සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගත්තොත් එවැනි ආයතනයක් ආරම්භ කරද්දී එක පැත්තකින් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යව තිබුණා. ඊට පස්සේ UGC අනුමැතිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍යව තිබුණා. තා පැත්තෙන් ගත්තොත් වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යව තිබුණා. එවැනි ආයතන ගණනාවක අනුමැතිය අවශ්‍යයි එහි ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න. හැබැයි මේ පනත හරහා කරලා තියෙන දේ තමයි ඒ ආයතන සියල්ල නොසලකා හැරලා එක්වරම කිසිම අපහසුවකින් තොරව ඉතාමත් පහසු මාර්ගයක් කරා අපේ රටේ අධ්‍යාපන පුද්ගලීකරණයට අවශ්‍ය කරන ආයතන නිර්මාණය කරන්න බිහි කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ආයතන වලට මුදල් අය කිරීමේ බලයත් ලබා දීලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ මේ නිසා තමයි 78 අංක 16 මෙවුන් නොසලකා හරින්නේ. මොකද 78 අංක 16 යටතේ පිහිටව විශ්වවිද්‍යාලවල මුදල් ලබා ගැනීමේ බලතල දීලා නැහැ. හැබැයි මේ ආයතනේ ශිෂ්‍යයන්ගේ මුදල් ලබා ගන්න අදාළ කරන බලතල දීලා තියෙනවා. ශිෂ්‍යයන්ගේ මුදල් ලබා ගන්න අදාළ කරන බලතල දීලා තියෙනවා. මෙහි සඳහන් වෙනවා මහ ජනතාවට හෝ යම් ආයතනයක සපයනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය ඇතුළු යම් අධ්‍යයන පුහුණු හා උපදෙස් පාඨමාලාවල ප්‍රතිපාදන සඳහා ගාස්තු අය කිරීම සහ එසේ ජනනීය ආදායම යම් නියාවලි මගින් නියාමනය කරන ලැබිය යුතු යම් ආකාරයකට විශ්වවිද්‍යාලයේ අරමුණු මුදුන් පඳුරක් සඳහා යොදා ගැනීම. ඒතර ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය කරන ඉඩකඩ මේ පනත හරහා වුන් නිර්මාණය කළ දීලා තියෙනවා. එතකොට මේ ආයතනය කියලා කියන්නේ වෙන විදිහෙන් ගත්තොත් එහෙම අපේ රටේ ජනතාවගේ බදු මුදල් එකතු කරලා ඒ බදු මුදල් හරහා ගොඩනගපු ආයතනයක්.
ඒතර අපේ රටේ බදු මුදල් හරහා ගොඩනගපු ආයතනයක් හරහා නැවත රටේ ජනතාවගෙන් මුදල් අය කරලා උපාධි ලබා දෙන්න අදාළ කරන ඉඩකඩ මේ පන්ත හරහා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එන්නේ විදිහට තමයි අපේ රටේ අධ්‍යාපන පෞද්ගලීකරණය වඩාත් පහසු කරන්න වඩාත් වේගවත් කරන්න මේ පනත හරහා ආණ්ඩුව බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ වගේම තමයි තා පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ ශිෂ්‍යයින්ගේ ආචාර්යවරුන්ගේ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල නිදහස ඔවුන්ගේ අයිතීන් සීමා කිරීමත් මේ හරහා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ පනත හරහා කරන්නේ අපේ රටේ අධ්‍යාපනයේ පුද්ගලීකරණය කරන එක විතරක් නෙමෙයි. මේ පනතේ බරපතලකම තියෙන්නේ අපේ රටේ අධ්‍යාපනයේ මිලිටරීකරණය කිරීම හරහා අනාගතයේ අපේ රටේ නොමිලේ අධ්‍යාපනය දෙන ආයතන බිහිවුවත් රාජ්‍යාංශ හරහා නොමිලේ අධ්‍යාපනය දෙන ආයතන බිහිවුවත් මේ පනත යටතේ බිහි කරොත් ඒ ආයතනවල ශිෂ්‍යයන්ට අදාළ කරන නිදහස ආචාර්යවරුන්ගේ නිදහස ඒ අනිකුත් කාර්ය මණ්ඩල නිදහස සැලකුණු මට්ටමින් අහිමි කරලා තියෙනවා. අවම වශයෙන් 1978 අංක 16 දරන පන්ති යටතේ තියෙන ශිෂ්‍යයින්ට ආචාර්යවරුන්ට අනාදන සේවකයින්ට ඔවුන්ගේ ගැටලු කතා කරන්න තියෙන ඉඩකඩවත් මේ පන්ති ඇතුළේ ලබා දීලා නැහැ. අපි දන්නවා මේ 78 අංක 16 දරන පන්ති යටතේ ශිෂ්‍යයින්ට ශිෂ්‍යාංගම් ස්ථාපනය කරන්න ඉඩකඩ දීලා තියෙනවා. ආචාර්යවරුන්ගේ ආචාර්යවරුන් සංගම් තියෙනවා. අනාදන සේවකයන්ගේ අනාදන සේවක සංගම් තියෙනවා. හැබැයි මේ පනත යටතේ එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ශිෂ්‍යය පවා අපේ රටේ ජාතික විශ්වවිද්‍යාලවල ඒ විශ්වවිද්‍යාලයන්ගේ පීඨවල පීඨ මණ්ඩල සහභාගී වෙනවා. ඒ හරහා ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න ශිෂ්‍යයින්ට අවස්ථාව හම්බෙලා තියෙනවා. ශිෂ්‍ය නියෝජිතයින්ට අවස්ථාව හම්බෙලා තියෙනවා. හැබැයි මේ ආයතනය ගත්තොත් මේ ආයතනයේ ඒ විදිහට ශිෂ්‍යයින්ට පීඨ මණ්ඩල වලට ඇතුළත් වෙන අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ශිෂ්‍යයින්ට පමණ නෙමෙයි සැලකුතු මට්ටමේ මෙහි පරිපාලන ව්‍යුහය සම්බන්ධ කරගෙන තියෙන්නේ සම්පූර්ණ මිලිටරි ව්‍යුහයක් මිසක් ශිෂ්‍ය හෝ ආචාර්යවරු නෙමෙයි. ඉතින් ඒ ගැටලුවත් මේ පනතේ තියෙනවා. ඒ වගේම තමයි මේ වැඩ කරන ආචාර්යවරුන්ට අනධ්‍යයන සේවකයින්ට ඔවුන්ට රටේ සාමාන්‍ය නීතියෙන් එහා ගිහිල්ලා හමුදා නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන දේත් මේ පන්ති යටතේ යෝජනා කරලා තියෙනවා. අනධ්‍යයන සේවකයන් සහ ආචාර්යවරුන්ට උන් හැමෝම දෙනාටම. මොකද අපි දන්නවා අපේ රටේ ආයතනවල මූලික වශයෙන් රාජ්‍ය සේවකයින්ට ආයතන සංග්‍රහය අදාළයි. ඒතර මේ සේවකයින්ට ආයතන සංග්‍රහය පමණක් නෙමෙයි අදාළ වෙන්නේ. මේ සඳහන් මෙහෙම ආයතන සංග්‍රහය විධිවිධාන වලට අගතියක් නොමැතිව මේ පන්ති යටතේ සාධන ලද නියෝග 357 වන අධිකාරිය වූ යුද හමුදා පනතේ 358 වන අධිකාරිය වූ නායක හමුදා පනතේ 359 වන අධිකාරිය වූ ගුවන් හමුදා පනතේ විධිවිධාන සහ ඒ යටතේ සාධන ලබන නියෝග අවස්ථාවෝචිත පරිදි විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ විනය පාලනය සම්බන්ධයෙන් අදාළ විය යුතුය. ඒතර විශ්වවිද්‍යාලවල විනය පාලනය සම්බන්ධයෙන් ඒ හමුදාවල විනය ක්‍රියාමාර්ග සම්බන්ධ කරගන්න පුළුවන් කියන දේ මේ පන්ත හරහා යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ආයි ගත්තොත් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ නිදහස් ආයතන නිදහස් භූමියක්. මොකද විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ හුදෙක් පන්ති කාමරයක් නෙමෙයි. ශිෂ්‍යයින්ට තමන්ගේ දැනුම ඒකරාශී කරගන්න වෙනත් විධි තියෙනවා. වෙනත් ක්‍රම තියෙනවා. ඒ නිසා ඒ විෂය ප්‍රවීණයන් බිහි කරගෙන තමයි විශ්වවිද්‍යාලයේ කර්මණ තියෙන්නේ. ඒ නිසා ශිෂ්‍යයන්ට නිදහස් තියෙනවා තමන්ට අවශ්‍ය දැනුම හැකි හැම ආකාරයෙන්ම එකතු කරගන්න. ඒ නිසා ඒ වගේම තමයි උන්ට නිදහස හිමි කරලා දීලා තියෙනවා. හැබැයි මේ පනත හරහා නිර්මාණය කරන විශ්වවිද්‍යාලවල ගත්තොත් අවම වශයෙන් පිටස්තර පුද්ගලයෝ සම්බන්ධ කරගන්න බෑ. පිටස්තර පුද්ගලයෙකුට ඇතුල් වෙන්න බෑ. ශිෂ්‍යයන්ගේ නිදහස් සීමා කරලා තියෙන්නේ. එහෙම ඇතුල් වුණොත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා මේ පනත සඳහන් වෙලා තියෙනවා. ඉතින් එන්නේ නිසා අපි කියන්නේ මේ පනත බරපතල වෙන්නේ අධ්‍යාපනයේ පුද්ගලීකරණය කිරීම නිසා පමණක් නෙමෙයි. මේ පනත බරපතල වෙන්නේ මේ පනත යටතේ නොමිලේ අධ්‍යාපන දෙන ආයතන නිර්මාණය කරත් බිහි වුණත් මේ ආයතන හරහා නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නත් ඔවුන්ටත් ඇත්තටම අද වෙනකොට රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බිහි කරන විද්‍යාර්ථියෙකුගේ තියෙන සුදුසුකම් ප්‍රමාණය ඒ අධ්‍යක්ීම් ප්‍රමාණය නොලද පුද්ගලයෙක් තමයි මේ හරහා නිර්මාණය කරන්න උන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ගැටලුවත් අද වෙදි තියෙනවා. ඉතින් එහෙමනම් ඇත්තටම ආණ්ඩුවට අවශ්‍ය නම් අපේ රටේ සන්නද්ධ හමුදාවලට ඒ වගේම තමයි සන්නද්ධ හමුදාවලට අවශ්‍ය කරන විශේෂ දැනුම් පද්ධතියන් තියෙනවා ඒව ලබා දෙන්න අවශ්‍ය නම් ඒ වගේම තමයි අපේ රටේ බාහිර ශිෂ්‍යයින්ට මේ හරහා මෙහි තියෙන ඉඩකඩ හරහා යම් දෙයක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ආණ්ඩුව කරන්න ඕනි මේ දේ නෙමෙයි. ඒකට මෙහෙම වෙනම පනතක් ඕනේ නැහැ. එහෙම කරන්න අවශ්‍ය නම් අපි ආණ්ඩුවට යෝජනා කරනවා මෙහෙම වෙනම පනතක් ගේන වෙනුවට
ආණ්ඩුව විසින් මේ වෙලාවේ කරන්න ඕන දේ තමයි මේ ආයතනයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවර ගන්න එක. මොකද එහෙම පවර ගත්තා නම් අද වෙනකොටත් මේ ආයතනයේ යටතේ ඉගෙනුම් ලබන ශිෂ්‍යයෝ ගණනාවකට මේ අද වෙනකොට උන් ලබනට වඩා ප්‍රතිපාදන ප්‍රමාණය. ඒ වගේම තමයි පහසුකම් ප්‍රමාණය. ඒ වගේම තමයි පිළිගැනීමක් අනිවාර්යෙන් හම්බ වෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ මේ ආයතනය නම් කරලා තිබුණා. එක පැත්තකින් අද වෙනකොට මේ ආයතන ඇතුලේ සන්නද්ධාංශයේ සමාජිකින් වගේම සිවිල් ශිෂ්‍යයින් විදිහට ඉගෙනුම් ලබන කණ්ඩායම් ප්‍රමාණයකුත් ඉන්නවා. අද විශේෂයෙන් ඒ සිවිල් කණ්ඩායම් විදිහට ඉන්න ශිෂ්‍යයින් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔවුන් එහි ඇතුලේ ලබන අධ්‍යාපනය හරහා ලබන උපාධිය ඉන් පරිබාහිරව විශේෂයෙන් රට ඇතුලේ ඒ වගේම තමයි අපේ රටෙන් පිට විදේශ රටවල නිවැරදි ආකාරයේ පිළිගැනීමට ලක් නොවීම. සමහර උපාධි ඒ විශේෂ සම්බන්ධයෙන් සලකනු ලබන වෙනත් ආයතනවල අනුමැතියට ලක් වෙලා නැහැ තවමත්. විශේෂයෙන් ගත්තොත් එහෙනම් පහුගිය කාලේ එවැනි ගැටලු ගණනාවක් ආව හෙද උපාධිය වැනි උපාධි සම්බන්ධයෙන්. වෛද්‍ය උපාධියත් එක්තරා කාලයක එවැනි ගැටලු ගණනාවක් තිබුණා. ඉතින් එවැනි ගැටලු ප්‍රමාණයක් තියෙන උපාධි පිළිගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා අද ඔවුන්ගේ රැකියාව පවා ඔවුන් ඉගෙන ගත්තත් මේ ආයතන ඇතුලේ අධ්‍යාපනය ලැබුවත් ඔවුන්ගේ රැකියාව ලබා ගැනීම පවා යම්කිසි අනිශ්චිතතාවයක පවතිනවා. ඒ ආයතනයෙන් පිටත් සමහරලාට ඒ රැකියාව කරන්න පුළුවන් කමක් නැහැ. අද ඒ ශිෂ්‍යෝ ගිවිසුම් වලින් බැඳිලා ඉන්න නොමිලේ ඉගෙන ගන්න ශිෂ්‍යෝ ගිවිසුම් වලින් බැඳිලා ඉන්න වසර කිහිපයක් ඒ ආයතනයට වැඩ කළා එතනින් එළියේ වැඩ කරන්න. හැබැයි එතනින් එළියට ආවට පස්සේ තමන්ගේ දැනුමට තමන්ගේ උපාධියට සරලන රැකියාවක් හොයා ගැනීම සම්බන්ධයෙන් උන් ගැටලුවක ඉන්නවා. ඉතින් එවැනි ගැටලු සියල්ලක්ම මගහරවා ගන්න පුළුවන් පහසු ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි මේ ආයතනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවරා ගැනීම. එහෙම වුණා නම් අපේ රටේ අනිකුත් විශ්වවිද්‍යාල පද්ධතිය හරහා ලබා ගන්න දැනුම සහ ආචාර්යවරුන්ගේ සහයෝගය එවැනි සියල්ලත් මේ ආයතනවලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණා නම් මේ වෙනකොට මේ ඉගෙන ගන්න ශිෂ්‍ය ප්‍රජාව වගේම ඒ ඇතුලේ ඉන්න සන්නද්ධ අංශ වෙනුවෙන් නිර්මාණය කරන ඒ වෙනුවෙන් පුහුණු කරන ශිෂ්‍ය ප්‍රජාවටත් වඩා හොඳ අවබෝධයක් වඩා හොඳ අත්දැකීම් ප්‍රමාණයක් වඩා හොඳ ඉගෙනීමක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි එවැනි බඳවා ගැනීමක් යටතේ බඳවා ගත්තා නම් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තියෙන ශිෂ්‍යයන්ට හම්බ වෙන මහපොළ ශිෂ්‍යාධාරය පවා අද ඒ ශිෂ්‍යයන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි දන්නවා පහුගිය උසස් පෙළ විභාගය හරහා ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී ගැටලුවක් මතු වුණා ශිෂ්‍ය බඳවා ගන්න ක්‍රමවේද සම්බන්ධයෙන්. ඉතින් ඒ අවස්ථාවේදී අපේ රටේ ආණ්ඩුවෙන් තීන්දුව කරා එයින් ශිෂ්‍යයෝ යම් ප්‍රමාණයක් මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා ගන්න. හැබැයි අද වුන් බඳවා ගත්තට ඔවුන්ට අර කියපු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය යටතේ ඉගෙන ගන්න සාමාන්‍ය වෛද්‍ය ශිෂ්‍යයෙකුට හම්බෙන නිදහස හෝ ඔවුන්ට හම්බෙන පිළිගැනීම ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මහපොළ ශිෂ්‍යාධාර වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ යෝජනා කරන ආකාරයට මේ ආයතනයේ මෙවැනි වෙනත් පන්තක් ගේන්නේ නැතුව අද වෙනකොට නිර්මාණය කළ තියෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පන්ත යටතට පවරාගෙන ඒ හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවරා ගත්තා නම් අදේම ශිෂ්‍යයින්ට ඒ අවස්ථාව ලැබීමේ හැකියාව තිබුණා. හැබැයි ආණ්ඩුව තාමත් එවැනි කටයුතු මගහරමින් මෙවැනි වෙනත් පනතක් ගෙනහල්ලා තමන්ගේ ඌමනා තමන්ගේ කූට ඌමනා සාක්ෂාත් කරගැනීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මෙවැනි අපේ රටේ අධ්‍යාපනයේ වලපල්ලට යවන අපේ රටේ අධ්‍යාපනයේ වනසන මෙවැනි පනත් ගේන්න එපා, එක වහම නතර ගන්න, මේ පන්ත වහම හකුලා ගන්න කියන බලපෑම අපි මේ ආණ්ඩුවට කරනවා. ඒ වගේම තමයි අපේ රටේ ආරක්ෂක මහත්මයාවරයා වශයෙන් ඉන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් අපි අහනවා, ඔබතුමා බලයට ආවේ ජනතා විරෝධය හමුවේ පහුගිය ආණ්ඩුව විසින්, පහුගිය රනිල් මෛත්‍රී ආණ්ඩුව විසින් හකුලාගත්තු පනත් කෙටුම්පත් නැවත ගේනද ඔබතුමා බලයට ආවේ? ඔබතුමා 3/2 බලය ගත්තේ පහුගිය රනිල් මෛත්‍රී ආණ්ඩුව විසින් හකුලාගත්තු පනත් නැවත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරන්න 3/2 බලය ගත්තේ. ඉතින් එන්නේ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ පාලකයන්ගේ තියෙන සැබෑ ඌමනා හඳුන ගන්න කියලා. පසුගිය ආණ්ඩුව වුණත්, රනිල් මෛත්‍රී ආණ්ඩුව වුණත්, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වුණත්, ඒ ආණ්ඩු දෙකේම අද වෙනකොට අපේ රටේ අධ්‍යාපන සම්බන්ධයෙන් තියෙන, අපේ රටේ අධ්‍යාපනයේ විකිණීම සම්බන්ධයෙන් තියෙන, අපේ රටේ අධ්‍යාපනයේ
අපේ රටේ අධ්‍යාපනය අපේ රටේ අනාගත පරම්පරාවෙන් අහිමි කිරීම සම්බන්ධයෙන් තියෙන අරමුණ හරියට සම්පාත වෙලා තියෙනවා. ඒ අරමුණු දෙකම එකයි කියන දේ අද මේ පන්ත හරහා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි අවසාන වශයෙන් මේ ආණ්ඩුවට කියන්නේ මේ ආණ්ඩුවට බලපෑම් කරන්නේ වහා මේ පන්ත හකුලා ගන්න. ඒ වගේම තමයි මේ පන්ත හකුලාගෙන අද වෙනකොට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වගේම තවත් ආයතන කිහිපයක් තියෙනවා අපේ රටේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පන්තියෙන් පරිබාහිරව පිහිටපුවා. ඒ ආයතන සියල්ල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට වහාම පවරා ගන්න. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැත්තම් මේ පන්ත හකුලා ගන්නේ නැත්තම් මීට පෙර රනිල් මෛත්‍රී ආණ්ඩුව මේ පන්ත ගෙනාපු අවස්ථාවේදී ඒක පරාජය කරා හා සමානවම මේ පනත පරාජය කරන සමාජවාදී ශිෂ්‍යාංග විතර අපි මැදිහත් වෙනවා. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් අපේ රටේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය පෙළගස්සනවා වගේම අපේ රටේ ආචාර්යවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෘත්තීය සමිති අනිකුත් ප්‍රගතිශීලී සංවිධාන වගේම සමාජ ක්‍රියාකාරකයන් මේ සම්බන්ධයෙන් පෙළගස්වන්න සමාජවාදී ශිෂ්‍යාංගම විදිහට අපි පෙරමුණ ගන්නවා කියන කාරණාවත් අපි මේ මොහොතේදී ඔබ හමුවේ කියා සිටිනවා. ස්තුතියි.